හිතාගන්න කිව්වේ දැන් සමීකරණ පාඩම. හරි. සංඛ්‍යාවක් හිතාගන්න කිව්වමම හරි. ඒ සංඛ්‍යාව දෙකෙන් ගුණ කරගන්න. දෙකෙන් ගුණ කරගන්න. හරිද? හරි සර්. හරි. දෙකෙන් ගුණ කරගත්තා. එයාගෙන් එකක් අඩු කරන්න. හරි සර්. හරි. එකක් අඩු කරගත්තා. උත්තරයක් ඇවිල්ලානේ දැන් තියෙන්නේ නේද? හරි. හරි. දැන් සකුණි කියන්න බලන්න ඔයාට ආපු උත්තරේ කියන්නකො මං හිතාගත්ත සංඛ්‍යාව කියන්න. 39. 39. ඔයා හිතාගත්තේ පුතේ 20ද? ඔව් සර්. හරි. ඊළඟට හසින්දු ඔයාට ආපු උත්තරේ කියන්න අවසාන උත්තරේ. 19. 9. ඔයා හිතාගත්තේ 10ද? ඔව්. බුද්ධික ඔයාට ආපු උත්තරේ මොකද්ද? අවසාන උත්තරේ. බුද්ධික ඉන්නවද? ආශානි කියන්නේ අශානිට ආපු උත්තරේ මොකක්ද අන්තිම උත්තරේ? කො අදාස් බුද්ධික 16 නෑ 16 නම් එන්නේ නෑ ඉරට්ටයා කියන්නේ එන්නේ නෙවෙයි එන්නේ ඔත්තයා කියන්නේ එන්නේ 90 තාපු අන්තිම උත්තරේ මං අහන්නේ 90 63 90ට ඇවිල්ලා කවුද හරි තිස් දෙක හරි දැන් අර ඉස්සෙල්ලා දරුවගේ 32 දැන් බුද්ධිකඩේ අන්තිම උත්තරය ඇවිල්ලා තියෙන 17 නම් ඔයා හිතාගෙන තියෙන 9 හරිද බුද්ධික පාරමී නෑ නේද අද කවිෂට ඇවිල්ලා තියෙන්නේ 43 කවිෂ හිතාගෙන තියෙන්නේ 22 අසංගිට ඇවිල්ලා තියෙන්නේ 9 අසංගි හිතලා තියෙන්නේ 15 හරි නේද හරි පබෝද 13 හිතලා මේ 13 උත්තරය ඇවිල්ලා තියෙන්නේ එයා හිතලා තියෙන්නේ මේ 7 කවිඳුගේ උන්ට ඇවිල්ලා තියෙන්නේ අවසාන උත්තරේ 9 කවිඳු හිතන්න ඇත්තේ 5 හරි නේද මම මම ඉන්නවා ඉන්නවනේ හරි කීයද ආවේ රිසිට් 3 ඇවිල්ලා රිසිට් හිතන්න ඇත්තේ 2 1509 ඇවිල්ලා එතකොට කීයද එයා හිතන්න ඇත්තේ කො පොඩේ 1750 කීයද කො පොඩේ කට්ටිය උත්තර දානවා කොහොම ගන්න හරි 1509 එක්කෙනෙක් ඇවිල්ලා තිබුණා මෙයා හිතලා තියෙන්නේ 755 හරි දැන් මම ඔය කොහොමද උත්තර ටික කිව්වේ දැන් ඒකනේ වැදගත් වෙන්නේ කියපු ක්‍රමය තමයි වැදගත් වෙන්නේ කොහොමද කියන්න ඇත්තේ උත්තරේ ඈ කල්පනා කරලා බලන්න කොහොමද මම කියන්න ඇත්තේ කියලා කොහොමද මම කියන්න ඇත්තේ උත්තරේ ඈ ඔව් දැන් ඔයාලා ඔව් කැඩි ඇහින්නේ මට ඔව් මම මෙතෙන්දි කරේ මම ඔයාලට ඔව් අන්න හරි මම ඔයාලට කිව්වේ සංඛ්‍යාවක් හිතාගන්න කියලා මම හිතුවා ඒ සංඛ්‍යාව x කියලා x කියලායි මම හිතුවේ ඒ ඔයාලා හිතාගත්ත සංඛ්‍යාව x කියලා හිතාගත්තා මම බීජීය සංකේතයක් දාගත්තා මේ සංඛ්‍යාව දෙකෙන් ගුණ කරගන්න කියලා මම ඊළඟට කිව්වේ ඔයාලට
ඔයාලට කිව්වා මම දෙකෙන් ගුණ කරන්න කියලා. ඊට පස්සේ මම කිව්වා එකක් එකතු කරන්න කියලා. එතකොට ඔයාට ආපු උත්තරේනේ මම ඉස්සරහට දාගත්තේ 19. හරි? දැන් මේ 19 එන්න x වලට එන්න ඕනි අගේ තමයි අපි හිතුවේ. නේද? අපි කරේ අන්තිම උත්තරේට එකක් එකතු කරගන්න. එකක් අඩු කරන්න කියලා මම මෙතෙන්දි කිව්වේ එකක් අඩු කරන්න කියලානේ කිව්වේ නේද? ඔව් අඩු කරන්න කියලානේ කිව්වේ එකතු කරන්න නෙවෙයි අඩු කරන්න කියලා කිව්වේ. එතකොට එකක් එකතු කරලා 19 අවසාන උත්තරේට එකක් එකතු කරලා ඒන උත්තරේ දෙකෙන් බෙදන්න කියලා තමයි බෙදුවාම තමයි මට ඔයා හිතපු සංඛ්‍යාව ලැබුණේ. එතකොට මේ මම මනසින් ගොඩනැගුවේ මම මේ කරේ සමීකරණයක් විසඳීම. මෙන්න මේ වගේ සම්බන්ධයකට පුතේ අපි කියනවා සමීකරණයක් කියලා සරල සමීකරණයක් කියලා කියනවා. එතකොට වීජීය ප්‍රකාශනයක් සංඛ්‍යාවකට නැත්නම් වීජීය ප්‍රකාශනයක් තවත් වීජීය ප්‍රකාශනයකට 3x එකතු කිරීම 5 සමානයි 2x එකතු කිරීම 15ට. මේ තියෙන්නේ සමීකරණයක්. මේ වීජීය ප්‍රකාශනයක් සංඛ්‍යාවකට සමාන ලකුණකින් සම්බන්ධ වෙලා මෙතන වීජීය ප්‍රකාශනයක් තවත් වීජීය ප්‍රකාශනයකට සමාන ලකුණකින් සම්බන්ධ වෙලා මෙතන අඥාත එකක් පමණයි තියෙන්නේ. එhmenan මෙන්න මේ වගේ සමීකරණ මේ සම්බන්ධතාවලට තමයි පුතේ අපි කියන්නේ සමීකරණයක් කියලා. එහෙනම් වීජීය ප්‍රකාශනයක් සමාන ලකුණකින් සංඛ්‍යාවකට හෝ තවත් වීජීය ප්‍රකාශනයකට සම්බන්ධ වී ඇති විට එය සමීකරණයක් ලෙස හඳුන්වනවා. ඒ වගේම මෙයාගේ අඥාත යන් එකක් පමණක් තියෙනවා නම් ඒවට අපි කියනවා සරල සමීකරණ කියලා. හරි. ලියාගන්න මේ විදිහට සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම. සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම ලියාගන්න. වීජීය ප්‍රකාශනයක් සංඛ්‍යාවකට හෝ තවත් වීජීය ප්‍රකාශනයකට සංඛ්‍යාවකට හෝ තවත් වීජීය ප්‍රකාශනයකට සමාන ලකුණින් සම්බන්ධ වී ඇති විට සමාන ලකුණින් සම්බන්ධ වී ඇති විට එය සමීකරණයක් ලෙස හඳුන්වයි. සමීකරණයක් ලෙස හඳුන්වයි. එහි අඥාත වර්ග එකක් පමණක් පවතී නම් එය සරල සමීකරණයක් ලෙස හඳුන්වයි. මේ උදාහරණ තුන ලියා ගන්න පුතේ. මේ උදාහරණ තුන ලියා ගන්න ඔයාලා.
හරිද? ලියාගත්තද? ඔව් සර්. හරි. දැන් මේ සරල සමීකරණයක් විසඳනකොට පුතේ අපි දැනගෙන ඉන්න ඕනි මේ වීජීය ප්‍රකාශනය ගොඩ නැගෙන්නේ කොහොමද කියන එක. මේක නම් ගොඩ නැගිලා තියෙන x දෙගුණයට දෙගුණයෙන් එකක් අඩු කිරීම. x දෙගුණයෙන් එකක් අඩු කිරීම. මේ x දෙගුණයෙන් එකක් අඩු කිරීම කියන වීජීය ප්‍රකාශනයේ පුතේ අපි දැනගන්න ඕනි ඒක අනිත් පැත්තට මේක විසඳන්නේ කොහොමද කියන. දැන් හිතන්න මේ x කියන පදය අඥාතය දෙකෙන් ගුණ කරලා එකක් අඩු කරලා තියෙනවා. එතකොට අපි මුලින්ම මේක ඉවත් කරන්න ඕනි මෙන්න මේ එක. මේ අඩු කිරීමෙන් සම්බන්ධ වෙලා ඉන්න එක ඉවත් කරන්න නම් අපිට කරන්න වෙනවා ඊට ප්‍රතිලෝම ගණිත කර්මය. මේ අඩු කිරීම කියන ගණිත කර්මයට ප්‍රතිලෝම ගණිත කර්මය කුමක්ද පුතේ? ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය. එකතු කිරීම. එකතු කිරීම තිබුණා නම් අපි මෙතනින් ඒක බලමු. එකතු කිරීම තිබුණා නම් එයාගේ ප්‍රතිලෝම ගණිත කර්මය වෙන්නේ කුමක්ද? අඩු කිරීම. අඩු කිරීම තිබුණා නම් එයාගේ ප්‍රතිලෝම ගණිත කර්මය වෙන්නේ කුමක්ද? එකතු කිරීම. ගුණ කිරීම තිබුණා නම් එයාගේ ප්‍රතිලෝම ගණිත කර්මය කුමක්ද? බෙදීම. බෙදීම තිබුණා නම් එයාගේ ප්‍රතිලෝම ගණිත කර්මය කුමක්ද? ගුණ කිරීම. ගුණ කිරීම. එතකොට මෙතන ගණිත කර්මය අපි දැනගෙන ඉන්න ඕනේ. මෙතන තියෙන ප්‍රතිලෝම ගණිත කර්මය. ඒ කියන්නේ මේ සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් ඉවත් කරන්න භාවිතා කරන්න ඕනි ගණිත කර්ම ටික තමයි මෙතන තියෙන්නේ. එකතු කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්නවා නම් අඩු කරන්න වෙනවා. අඩු කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්නවා නම් එකතු කරන්න වෙනවා. ගුණ කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඉවත් කරන්න බෙදන්න වෙනවා. බෙදීමකින් සම්බන්ධ වෙලා ඉන්නවා නම් ගුණ කරන්නයි ඕනේ. ඉවත් කරන්න. හරි. ලියාගන්න මෙහෙම සරල සමීකරණයක තව ලකුණක් දාලා ලියා ගන්නකො. සරල සමීකරණයක දෙපස සමාන වීමට වීජීය සංකේතයට ගත හැකි අගය එහි විසඳුම ලෙස හඳුන්වයි. ඒක අහපව කියනවා පොඩ්ඩක්. මම කියන්නම්. සරල සමීකරණයක දෙපස සමාන වීමට වීජීය සංකේතයකට ගත හැකි අගය එම සමීකරණයේ විසඳුම ලෙස හඳුන්වයි. හරි. විසඳුම කියලා තමයි අපි හඳුන්වන්නේ. මෙලෙස ඒකටම ලියා ගන්න. මෙලෙස විසඳුම ලබා ගැනීමේදී පහත ගණිත කර්ම වැදගත් වේ. හරි. ඔයාලා දැන් ලියා ගන්න ගණිත කර්මය ප්‍රතිලෝම ගණිත කර්මය. ඒ ටික ලියා ගන්න ඉක්මනට. මේ ගණිත කර්මය සහ ප්‍රතිලෝම ගණිත කර්මය ලියා ගන්න.
හරි හොඳයි. හරි. මේ බලන්න. x එකතු කිරීම 2 සමානයි 5. චූටි සමීකරණය. මෙතෙන්දී මේ x වලට අඥාතයට දෙකක් එකතු වෙලා තියෙන්නේ. එහෙනම් මේ අඥාතය තනි කරගන්න නම් අපිට මේ එකතු කිරීම දෙක ඉවත් කරන්න වෙනවා. එකතු කිරීමට ප්‍රතිලෝම ගණිත කර්මය වෙන්නේ විරුද්ධ ගණිත කර්මය වෙන්නේ අඩු කිරීම. එහෙනම් අපි මෙතෙන්දී කරන්නේ පුතේ මේ එකතු කිරීම දෙක ඉවත් කරන්න දෙපැත්තෙන්ම දෙක බැගින් අඩු කරන්න වෙනවා. දෙපැත්තෙන්ම දෙක බැගින් අඩු කරන්න වෙනවා. එතකොට මේ එකතු කිරීම දෙක ඉවත් වෙනවා දෙකක් අඩු වුණාම. එතකොට මේ පැත්තේ තනි වෙන්නේ x සමානයි 5න් දෙකක් අඩු වුණාම 3යි කියලා ලැබෙනවා. දැන් ඕකම තමයි පුතේ මෙන්න මේ කොටස ලියන්නේ නැතුව මේ ධන දෙක අනිත් පැත්තට ගෙනියනකොට ඍණ දෙකක් වෙනවා කියලා කතා කරන්නේ කට්ටිය. මේ ධන දෙක අනිත් පැත්තට යද්දි ඍණ දෙකක් වෙනවා කියලා කියන්නේ ඕකටම තමයි. මේ දෙපැත්තෙන්ම දෙකක් අඩු කිරීම. හරි? එතකොට මේ කොටස ලියන්නේ නැතුව ඔයාට පුළුවන් මේ ධන දෙක අනිත් පැත්තට ගෙනියලා ඍණ දෙක කියලා දාගන්න. එහෙමත් පුළුවන් නේ. හරි. ඊළඟ එක බලන්න y අඩු කිරීම 1 සමානයි 3. y අඩු කිරීම 1 සමානයි 3. මට කියන්න මේ අඩු කිරීම එක ඉවත් කරන්න මොකද්ද කරන්න ඕන? එක එහා පැත්තට ගිහින් එකක් එකතු කරනවා. එකක් එකතු කරනවා. මේ අඩු කිරීම එක ඉවත් කරන්න නම් මට පුළුවන් දෙපැත්තටම එක බැගින් එකතු කරන්න. 3 එකතු කිරීම 1. මේ කොටස ලිව්වේ නැතත් ගැටලුවක් නෑ හොඳේ. එතකොට මේ ඍණ එක අනිත් පැත්තට යද්දි ධන එකක් වෙනවා. එහෙමනේ කියවන්නේ. එහෙම උනේ කොහොමද කියන එක තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. 3ට එකක් එකතු වුණාම 4යි. අන්න y වල අගය ලැබෙනවා 4යි කියලා. අඩු කිරීමට ප්‍රතිලෝම ගණිත කර්මය වෙන්නේ එකතු කිරීම. ඊළඟ එක බලන්න. 2x සමානයි 10යි. 2x සමානයි 10යි. x වල දෙගුණය සමාන වෙන්නේ 10ට. මේ ಗುಣ කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්නේ. එහෙනම් ಗುಣ කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්නවා නම් එයා ඉවත් කරන්න මොකද්ද අපි කරන්න වෙන්නේ? බෙදන්න වෙනවා. ඊට ප්‍රතිලෝම ගණිත කර්මය වෙන්නේ බෙදීම. එහෙනම් මේ දෙපැත්තම බෙදන්න වෙනවා දෙකෙන්. එහෙනම් දෙපැත්තම 2x සහ 10 කියන පද දෙකම දෙකෙන් බෙදන්න වෙනවා. එතකොට මේ දෙකට මේ දෙක කැපිලා යනවා. x තනි වෙනවා. 10ට දෙකේවා 5යි. උත්තරේ 5. ඊළඟ එකේ බලන්න. x බෙදීම 3 සමාන වෙනවා 4ට. මේ තියෙන්නේ x බෙදීම 3 සමානයි 4 කියලා. එහෙනම් බෙදීමකින් සම්බන්ධ වෙලා ඉන්න එක්කෙනෙක් ඉවත් කරන්න ඊට ප්‍රතිලෝම ගණිත කර්මය කුමක්ද පුතේ? ಗುಣ කිරීම. ಗುಣ කිරීම. එහෙමනම් මට පුළුවන් දෙපැත්තම 3ෙන් ಗುಣ කරන්න. දෙපැත්තම මම ಗುಣ කරනවා 3ෙන්. 3ෙන් ಗುಣ කරනවා. බලන්න 4 3ෙන් ගුණනහම 12යි 3 3ට මේ 3 කැපෙනවා. එතකොට x සමාන වෙනවා 12ට. x සමානයි 12යි කියලා පිළිතුර ලැබෙනවා. ඔය තියෙන සරලම උදාහරණ 4ක්. මෙන්න මේ ගණිත කර්ම භාවිතා කළා මේ එකක් හෝ කිහිපයක් භාවිතා වෙලා ලැබෙන සමීකරණ අපි විසඳන්නේ කොහොමද කියලා තමයි මේ කොටසේදී ඉගෙන ගන්න. ඒ වගේම වරහන් අඩංගු වෙනකොට කොහොමද අපි සරල සමීකරණයක් විසඳන්නේ. හරි මේ උදාහරණ 4 හදාගන්න ඉක්මනට ඊට පස්සේ අපි ගණන් හදන්න යන්නේ. ඔය උදාහරණ 4 හදාගන්න. හරිද?
හරිද? ලියාගන්න මේ ප්‍රශ්නය දී ඇති සමීකරණ විසඳන්න. දී ඇති සමීකරණ විසඳන්න. ලේසි සමීකරණ ටිකක් තමයි මම ඉස්සෙල්ලාම ඔයාලට දෙන්නේ. පළවෙනි එක. x එකතු කිරීම 5 සමානයි 7. දෙවෙනි එක. x එකතු කිරීම 4 සමානයි 9. තුන්වෙනි එක. x අඩු කිරීම 1 සමාන වෙනවා 4ට. 4. x අඩු කිරීම 2 සමාන වෙනවා 8ට. 5. 2x සමාන වෙනවා 12ට. 6. 3x සමානයි 15ට. 7. x බෙදීම 2 සමානයි 6ට. 8. x බෙදීම 5 සමානයි 4ට. ඉක්මනට ඔයාලට හදන්න වේගෙන්. වේගෙන් හදන්න ඔයාලට. පේන්නේ නැහැ. පේන්නද කවිදු? දැන් හරි. අරෝෂ පේනවද දැන්? සර් වෙන්නේ නැහනේ. පේන්නේ නැද්ද? පේනවා. හරි සර්. හරි සර්. හරි සර්. හරි සර්. හොඳයි. හරි සර්. හරි. පළවෙනි එක බලන්න.
x එකතු කිරීම 5 සමානයි 7. අපිට පුළුවන් මේ එකතු කිරීම 5 අනිත් පැත්තට ගෙනියන්න අර එකතු කිරීමට ප්‍රතිලෝම ගණිත කර්මය වෙන්නේ අඩු කිරීම භාවිතා වෙලා. ඒකට මේ දෙපැත්තෙම 5 බැගින් අඩු කරන්නනේ තියෙන්නේ. ඒතකොට මේ එකතු කිරීම 5 අනිත් පැත්තට ගෙනියනකොට 7න් 5ක් අඩු වෙනවා. උත්තරය ආවද ඔයාලට 2යි කියලා x වල? ඔව් සර්. දෙවනි ගාන බලන්න පුතේ x එකතු කිරීම 4 සමානයි 9. මේ එකතු කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්න එක්කෙනා ඉවත් කරන්න නම් අඩු කිරීම කියන ගණිත කර්මය භාවිතා කරන්න වෙනවා. එහෙනම් දෙපැත්තෙන්ම 4 ගානේ අඩු කරන්න. එතකොට මේ පැත්තෙන් 4ක් අඩු වුණාම බිඳුවයි x තනි වෙනවා 9න් 4ක් අඩු කරන්න ඕනේ. උත්තරේ එනවා 5යි කියලා. x ලාගේ 5යි. තුන්වෙනි ගාන බලන්න x අඩු කිරීම 1 සමාන වෙනවා 4ට. මේ අඩු කිරීම එක ඉවත් කරන්න නම් දෙපැත්තටම එක බැගින් එකතු කරන්න වෙනවා. එක බැගින් එකතු කරන්න වෙනවා. එතකොට අනිත් පැත්තට මේ ඍණ එක ගෙනියන්දී එකක් එකතු වෙනවා. 4ට එකක් එකතු වෙනවා. උත්තරය ආවද ඔයාලට 5. ඊට පස්සේ බලන්න හතරවෙනි ගාන x අඩු කිරීම 2 සමානයි 8. මේ අඩු කිරීම දෙක ඉවත් කරනකොට අනිත් පැත්තට ගෙනියනකොට අපි දන්නවා එකතු කිරීමක් බවට පත් වෙනවා. එතකොට 8ට 2ක් එකතු වුණාම 10යි. x වලගේ 10යි. පස්වෙනි එක බලන්න 2x සමානයි 12. මේ x වල දෙගුණය තමයි 12ට සමාන වෙලා තියෙන්නේ. ගුණ කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්න එක්කෙනා ඉවත් කරන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. දැන් x වලගේ ලැබෙනවා අපිට 6යි කියලා. 6 වෙනි ගාන බලන්න 3x සමානයි 15. දැන් මේ x වල අගය හොයන්න දෙපැත්තම මම 3ෙන් බෙදනවා. එතකොට x වල අගය ලැබෙන්න ඕනි 5යි කියලා. අවද උත්තර? ඔව් සර්. ඊළඟ එක බලන්න 7 වෙනි ගාන x බෙදීම 2 සමානයි 6ට. මේ බෙදීම දෙකක් ඉවත් කරන්න පුතේ දෙපැත්තම දෙකෙන් ගුණ කරගන්න පුළුවන්. 6ත් මම ගුණ කරගන්නවා දෙකෙන්. එතකොට මේ දෙකට මේ දෙක කැපිලා යනවා. x සමාන වෙනවා 6 වරක් 2 12ට. ඊළඟ එක බලන්න x බෙදීම 5 සමාන වෙන්නේ 4ට. එහෙනම් බෙදීම 5 ඉවත් කරන්න මට පුළුවන් දෙපැත්තම 5න් ගුණ කරගන්න. 5න් ගුණ කරගන්න. එතකොට අපේ උත්තරේ එනවා මේ 5ට 5 කැපිලා යනවා x වලගේ 20යි කියලා පිළිතුර ලැබෙනවා. ආවද ඔයාලට 20 කියලා x වලගේ? ඔව් සර්. දැන් මම චුට්ටක් වෙනස් කරලා සමීකරණය දෙනවා. මේ ගණිත කර්ම දැන් එකයිනේ මම දුන්නේ ඔයාලට. දැන් ගණිත කර්ම දෙකක් විතර සම්බන්ධ කරලා දෙන්න යන්නේ. 9 වෙනි ගාන 2x එකතු කිරීම 1 සමානයි 9. 10 වෙනි ගාන 3x එකතු කිරීම 5 සමානයි 20. 11 වෙනි ගාන 4x අඩු කිරීම 2 සමානයි 18. 12 වෙනි ගාන 5x අඩු කිරීම 3 සමානයි 22. 13 වෙනි ගාන x බෙදීම 2 එකතු කිරීම 1 සමානයි 4. 14 වෙනි ගාන y බෙදීම 3 එකතු කිරීම 2 සමානයි 1. 15. a බෙදීම 5 අඩු කිරීම 1 සමානයි 2. 16. x බෙදීම 3 අඩු කිරීම 2 සමානයි 5. ඒ ගණනටත් හදන්න. වේගෙන් හදන්න. චමොත් දැන්ද සම්බන්ධ උනේ? අර සමීකරණ පාඩම අපි පටන් ගත්තේ දැන්. අපි ගණන් ටික හදන්නකො. අපි මේ ඉස්සෙල්ලා ඉගෙනගෙන තියෙන ගණන් මේවා.
කවිදු ඉන්නවද? කවිදු හංසන ඉන්නවද? නැද්ද? කවිදු හංසන. ඉඳුවර ඉඳුවරත් නෑ නේද? ඉසිඳු චමෝදිනී දැන්ද සම්බන්ධ උනේ? ඔව්. ඉක්මනට මේකත් හදන්න වේගෙන්. හරිද? හොඳයි. අදට ඉවරයි මැසේජ් එකක් දාන්නකො මට ඉවරයි කියලා. ඉවරයි මැසේජ් එකක් දාන්න. සයම්මා. හරි. පස් දෙනෙක් ඉවරයි. හය දෙනෙක් ඉවරයි. අට දෙනෙක් ඉවරයි. නම දෙනෙක් ඉවරයි. සර් මේ අපේ ඉස්කෝලේ ඉතිහාසයේ මේ ක්ලාස් එක දැන් පටන් ගන්නවා මම ඒකට යන්නද ලියුවෙලා? කවන්නේ. මම මේකේ රෙකෝඩින් එක දාන්නම්කෝ. හරි සර්. හොඳයි. 16 දෙනෙක් දැන් මේ වෙනකොට ඉවරයි. දහහත් දෙනෙක් ඉවරයි. හරි. අපි පටන් ගමු සාකච්ඡා කරන්න. මම ඉස්සෙල්ලාම 9 වෙනි ගාන ඉඳන් සාකච්ඡා කරගෙන එනවා. 9 වෙනි ගාන 2x හදලා ඉවරයි නැති අය හදාගෙන යන්න මේකේ හරි වලින් දාගෙන.
බලලා හරියට දාන්න. හරි. 2x එකතු කිරීම 1 සමානයි 2x එකතු කිරීම 1 සමානයි 9. මේ එකතු කිරීම 1 තමයි අපි ඉස්සෙල්ලාම අනිත් පැත්තට ගෙනියන්න ඕනේ. එතකොට 9න් එකක් අඩු වෙනවා. 9න් එකක් අඩු වුණාම 8යි. නම් x වල දෙගුණය සමාන වෙනවා 8ට. දැන් දෙපැත්තම දෙකෙන් බෙදුවා නම් x වල අගය ලැබෙනවා අපිට 4යි කියලා. 10 වෙනි ගාන 3x එකතු කිරීම 5 සමානයි 20ට. නම් 3x සමානයි මේ එකතු කිරීම 5 ඉවත් කරන්න 20න් අඩු වෙනවා 5. 20න් 5ක් අඩු වුණාම 15යි. නම් x වල 3 ගුණය සමාන වෙනවා 15ට. දැන් දෙපැත්තම 3ෙන් බෙදනවා. එතකොට x වල අගය 5යි කියලා වෙන්නේ නැති ඔයාලට. ඊට පස්සේ 11 වෙනි ගාන බලන්න 4x අඩු කිරීම 2 සමානයි 18. මේ අඩු කිරීම 2 අනිත් පැත්තට යද්දී අපි දන්නවා පුතේ එකතු වෙනවා 2ක්. දෙකක් එකතු වෙනවා 18ට දෙකක් එකතු වුණාම 20යි. x වල 4 ගුණය සමාන වෙනවා 20ට. දැන් දෙපැත්තම 4ෙන් බෙදුවාම x වල අගය ලැබෙනවා 20ට 4 ඒවා 5යි කියලා. බලන්න ඊළඟ එක 12 වෙනි ගාන 12 වෙනි ගාන බලන්න 5x අඩු කිරීම 3 සමානයි 22ට. දැන් මේ අඩු කිරීම 3 අනිත් පැත්තට යද්දී අපි දන්නවා මේ එකතු කිරීමක් බවට පත් වෙනවා. 22ට 3ක් එකතු වෙනවා. එතකොට 25යි. එහෙනම් 5x සමාන වෙනවා 25ට. දැන් දෙපැත්තම අපි 5න් බෙදනවා. එතකොට x වල අගය ලැබෙනවා අපිට 5යි කියලා. 13 වෙනි ගාන බලන්න x බෙදීම 2 එකතු කිරීම 1 සමානයි 4ට. දැන් මෙතන එකතු කිරීම එක අනිත් පැත්තට යනකොට බලන්න මොකද වෙන්නේ කියලා 4න් එකක් අඩු වෙනවා. 4න් එකක් අඩු වුණාම 3යි. මෙතන දෙකෙන් බෙදලා තියෙන්නේ පුතේ. බෙදීම 2 ඉවත් කරන්න මට පුළුවන් දෙපැත්තම දෙකෙන් ගුණ කරගන්න. එහෙනම් x වල අගය ලැබෙනවා 6යි කියලා. 14 වෙනි ගාන බලන්න y බෙදීම 3 එකතු කිරීම 2 සමානයි 1ට. මේ එකතු කිරීම 2 අනිත් පැත්තට යනකොට අපි දන්නවා අඩු කිරීමක් බවට පත් වෙනවා. එක අඩු කිරීම 2. එකෙන් එකක් අඩු වුණාම 1යි දෙකේ ලකුණ ඍණ 1. එහෙනම් y බෙදීම 3 සමාන වෙන්නේ ඍණ 1ට. දෙපැත්තම 3න් ගුණ කළා නම් අපිට y වල අගය ලැබෙනවා ඍණ 3යි කියලා. 3 3යි ලකුණ ඍණ. දෙන්නගේ ලකුණු අසමාන නිසා. ඊළඟට 15 වෙනි ගාන බලන්න පුතේ. a බෙදීම 5 අඩු කිරීම 1 සමානයි 2. මුලින්ම මෙතන ඉවත් කරන්නේ අපි අඩු කිරීම 1. ඒ අඩු කිරීම 1 ඉවත් කරන්න නම් දෙපැත්තටම එක ගාන එකතු කරන්න පුළුවන්. එහෙනම් අනිත් පැත්තට ගෙනියනකොට අඩු කිරීම 1ක් එකතු කිරීමක් බවටයි පත් වෙන්නේ. දෙකට එකක් එකතු වුණාම 3යි. a බෙදීම 5 සමානයි වෙනවා 3ට. එහෙනම් දෙපැත්තම දැන් 5න් ගුණ කරගත්තොත් අපිට ලැබෙනවා පිළිතුර a වල 15යි කියලා. අවසාන ගාන 16 වෙනි ගාන x බෙදීම 3 අඩු කිරීම 2 අනිත් පැත්තට යද්දී එකතු කිරීම 2ක් බවට පත් වෙනවා. 5ට 2ක් එකතු වුණාම 7යි. now x බෙදීම 3 සමාන වෙනවා 7ට. මේ බෙදීම 3 ඉවත් කරන්න නම් දෙපැත්තම අපි 3ෙන් ගුණ කරගන්න ඕනේ. now x වල අගය ලැබෙනවා 21යි කියලා. පිළිතුර 21යි. දැන් මට කියන්න මෙතනට අපිට මැසේජ් එකක් දාන්න ඔය 16න් කීයක් හරිද කියලා. 16ම හරිද 16න් කීයක් හරිද කියලා මැසේජ් එකක් දාන්න. හොඳයි. හොඳයි. හරි. දැන් අපි බලමු වරහන් තියෙනකොට මොකද වෙන්නේ කියන එක.
සුළු අරහණක් තියෙනකොට සරල සමීකරණයක කොහොමද විසඳුම ගන්නෙ සහ භාගයක තවදුරටත් භාගය වෙනස් වෙනකොට කොහොමද මේවා විසඳුම් ලබා ගන්න කියලා තමයි දැන් අපි ඊළඟට හොයලා බලන්න යන්නේ. මේ බලන්න පුතේ මෙන්න මේ වගේ භාග අඩංගු එකක් තිබුණොත් මොකද කරන්නේ කියලා බලමු අපි ඊළඟට. 3න් 2x එකතු කිරීම 1 සමාන වෙනවා 5ට. 3න් 2x එකතු කිරීම 1 සමාන වෙනවා 5ට. බලන්න මෙතන මේ එකතු කිරීම 1 තමයි අපි ඉස්සෙල්ලාම ඉවත් කරගන්න වෙන්නේ. එකතු කිරීම 1. මේ එකතු කිරීම 1 ඉවත් කරන්න නම් අපි මොකද්ද පුතේ කරන්න ඕනේ? අනිත් පැත්තට ගෙනියනකොට එකතු කිරීම 1 අඩු කිරීම පත් වෙනවා. එතකොට 5න් එකක් අඩු වෙනවා. 5න් එකක් අඩු වුණාම 4යි. එතකොට 2x බෙදීම 3 සමාන වෙනවා 4ට. දැන් මෙතන x වල අගය හොයන්න නම් මෙතන භාගයක් තියෙනවා පේනවද ඔයාලට x වල සංගුණකයේ භාගයක්. මේ x වල සංගුණකයේ භාගයක්. x වල සංගුණකයේ භාගයක් නම් අපිට මේ භාගය 3න් 2 කියන භාගය ඉවත් කරන්න වෙනවා. මේ 2කින් ගුණ වෙලා 3න් බෙදලා. එහෙනම් මේ භාගයක් ඉවත් කරන්න අපි මොකද්ද කරන්න වෙන්නේ? භාගයක් ඉවත් ඔව් ගුණ කරනවා. මොකෙන්ද ගුණ කරන්නේ? 3ෙන් ගුණ කරනවා. ඊට පස්සේ එන උත්තරේ 2කින් බෙදනවා. හරි. 2කින් බෙදනවා. එතකොට මෙතන අපි කරන්නේ මේ භාගයක්නේ පුතේ තියෙන්නේ. භාගයක්නේ තියෙන්නේ. මේ භාගය ඉවත් කරන්න නම් අපිට මේක එකපාරම ඉවත් කරන්න පුළුවන්. හොඳට බලා ගන්න. මේ භාගය ඉවත් කරන්න නම් මම කරන්නේ මේ උඩ තියෙන එක්කෙනා යටට ගන්නවා. ඒ කියන්නේ ಗುಣ කිරීමකින්නේ මේ දෙක සම්බන්ධ වෙලා ඉන්නේ. එහෙනම් බෙදනවා. මේ තුන සම්බන්ධ වෙලා ඉන්නේ බෙදීමකින්නේ පුතේ. බෙදීමකින් සම්බන්ධ වෙලා ඉන්නවා නම් ಗುಣ කරනවා. දැන් මේ භාගය මේ 3න් 2 කියන භාගය මේ 2කින් 3 කියන භාගයෙන් ಗುಣ කරාම මේ 3න් 2 කියන භාගය 2කින් 3 කියන භාගයෙන් ಗುಣ කරොත් 1 එන්නේ උත්තරේ. 1 ලැබෙනවා නම් ගුණිතයකින් ඒ ಗುಣ කරලා තියෙන්නේ මේ භාගයේ පරස්පරය කියලා කියනවා. එහෙනම් මේ භාගයේ පරස්පරය තමයි පුතේ මේ තියෙන්නේ. උඩයට මාරුව. හරිද? එහෙනම් මේ භාගයේ පරස්පරය කියන්නේ උඩයට මාරු කරාම ලැබෙන අගය. මම දැක්කා විතරේ ගැටලුවක් නැහැ. ඔෆ් වුණොත් දැන් ඔයා charge කරගන්න පුළුවන් නම් charger සම්බන්ධ කරගන්න. හරි. කරගන්න නැහැ නේද? එතන සිග්නල් නැහැ. මන්නේ එහෙනම් මම ලින්ක් එක දාන්නම්. එතකොට මේ 3න් 2 කියන භාගයේ පරස්පරය වෙන්නේ පුතේ 2කින් 3. 2කින් 3 තමයි පරස්පරය වෙන්නේ. අන්නේ පරස්පරයෙන් දෙපැත්තම ගුණ කරගන්න වෙනවා අපිට. 2කින් 3. මේ භාගයේ පරස්පරයෙන් තමයි දෙපැත්තම ගුණ කරගන්නේ. මේ භාගයක පරස්පරය එම භාගයෙන් ගුණ කළාම පිළිතුර 1නේ එන්නේ. 1 එන්නේ. එතකොට 3 1 මෙතන 1. එතකොට 1 x වලින් ගුණුනහම x මායි ලැබෙනවා. සංඛ්‍යාවක් එකෙන් ගුණ වුණාම එම සංඛ්‍යාවමයි ලැබෙන්නේ. x තනි වෙනවා. එතකොට 2ට 2 1යි 4ට 2 ඒවා 2යි. දෙවරක් 3 6යි. දැක්කද ගත්ත හැටි? තව එකක් ගත්තොත් මේ විදිහටම භාග සම්බන්ධ වෙච්ච එකක්. 4y බෙදීම 5 අඩු කිරීම 2 සමාන වෙනවා 14ට. 14ට. දැන් මේ අඩු කිරීම 2 තමයි අපි ඉස්සෙල්ලාම අනිත් පැත්තට ගෙනියන්නේ. එතකොට 4y බෙදීම 5 සමාන වෙනවා 14 එකතු කිරීම 2ට. අඩු කිරීම 2ක් අනිත් පැත්තට යද්දි එකතු කිරීමක් බවට පත් වෙනවා. 14ට 2ක් එකතු වුණාම 16යි පුතේ. 4y බෙදීම 5 සමාන වෙනවා 16කට. දැන් මේ 5න් 4 කියන්නේ භාගයක්. මේ භාගයේ පරස්පරයෙන් අපි ගුණ කරගන්න ඕනේ. පරස්පරය වෙන්නේ 4න් 5. 4න් 5න් මම ගුණ කරගන්නවා දෙපැත්තම. 5ට 5 1යි මේ 5ට 5 1යි. 4ට 4 1යි මෙයාට 1යි. 4ට 4 1යි 16ට 4 ඒවා 4යි. බලන්න y වල අගය 4 වරක් 5 20යි. පැහැදිලිද ගත්ත හැටි? පැහැදිලිද ගත්ත හැටි? ඔව් සර්. හරි. මේ උදාහරණ ගණන් දෙක හදාගන්න ඉක්මනට.
ඉවරද? ඉවරයි නේද? දෙකම. ඔව් සර්. හරි. මේ ගණන් දෙක හදන්න. 17 වෙනි ගානනේ දැන් ඔයාලට හදන්න තියෙන්නේ. 2න් 3යි x එකතු කිරීම 2 සමාන වෙනවා 11ට. 18 වෙනි ගාන. 3න් 5යි x එකතු කිරීම 1 සමාන වෙනවා 21ට. 19 වෙනි ගාන. 4න් 2යි 3යි x අඩු කිරීම 2 සමාන වෙනවා 10ට. ඔය ගණන් තුන හදන්න ඉක්මනට. ගණන් තුනක් තියෙනවා හදන්න ඉක්මනට. තව එකක් දෙන්නම් 20 වෙනි ගානේ විදිහට. 5න් 4යි x අඩු කිරීම 3 සමාන වෙනවා 13ට. ඉක්මනට හදන්න මේ ගාන. ඇයි ලිව්වෙන්නේ කවිදු? සර් අයියාට යන ෆෝන් එක ගෙනියනවාද? එහෙමද? හා. සර් වෙන්නේ නැහනේ. ඉවරයි මැසේජ් එකක් දාන්න. හරි.
බලන්න මේකේ 17 වෙනි ගාන 3x බෙදීම 2 එකතු කිරීම 2 සමානයි 11. මේ එකතු කිරීම 2 අනිත් පැත්තට යද්දී අපි දන්නවා 11න් 2ක් අඩු වෙනවා. 11න් 2ක් අඩු වුණාම පුතේ 9. 3x බෙදීම 2. එතකොට මෙන්න මේ භාගයේ 2න් 3 කියන භාගයේ පරස්පරය තමයි 3න් 2 කියලා කියන්නේ. දෙපැත්තම 3න් 2න් ගුණ කරනවා. 3ට 3 එකයි මෙයාට එකයි. 2ට 2 එකයි මෙයාට එකයි. x වල අගය සමාන වෙනවා. 3ට 3 එකයි 9ට 3 ඒවා 3යි. 3 වරක් 2 6යි. ඔන්න පිළිතුර ලැබෙනවා අපිට x වල 6යි කියලා. ඊට පස්සේ 18 වෙනි ගාන 5x බෙදීම 3 එකතු කිරීම 1 සමාන වෙනවා 21ට. මේ එකතු කිරීම එක අනිත් පැත්තට යද්දී පුතේ අඩු කිරීමක් බවට පත් වෙනවා. 21න් එකක් අඩු වුණාම අපි දන්නවා 20යි. 5x බෙදීම 3 20ට සමානයි. මෙන්න මේ භාගයේ පරස්පරය 3න් 5 කියන භාගයේ පරස්පරය වෙන්නේ 5න් 3. දෙපැත්තම 5න් 3න් ගුණ කරගන්නවා. මේ 5ට 5 කැපිලා යනවා 3ට 3 කැපිලා යනවා x වල අගය ලැබෙනවා 5ට 5 1යි 20ට 5 4යි 4 වරක් 3 12යි කියලා. බලන්න ඊළඟ ගාන 19 වෙනි ගාන 3x බෙදීම 4 අඩු කිරීම 2 සමානයි 10ට. මේ අඩු කිරීම 2 අනිත් පැත්තට යද්දි පුතේ එකතු කිරීමක් බවට පත් වෙනවා. 10ට 2ක් එකතු වෙනවා. 10ට 2ක් එකතු වුණාම 12යි. 3x බෙදීම 4 සමාන වෙනවා 12ට. දෙපැත්තම දැන් මේ භාගයේ පරස්පරයෙන් 4න් 3 පරස්පරය වෙන්නේ 3න් 4. 3න් 4න් ගුණ කරගන්නවා දෙපැත්තම. මේ 3ට මේ 3 කැපෙනවා 4ට මේ 4 කැපෙනවා. x වල අගය සමානයි 3ට 3 එකයි 12ට 3 ඒවා 4යි. 4 වරක් 4 16යි කියලා ලැබෙනවා. ඊට පස්සේ 20 වෙනි ගාන බලන්න. 20 වෙනි ගානේ තියෙන්නේ පුතේ 4x බෙදීම 5 අඩු කිරීම 3 සමානයි 13. මේ ඍණ 3 අනිත් පැත්තට යද්දී අපි දන්නවා එකතු කිරීමක් බවට පත් වෙනවා. 13ට 3ක් එකතු වෙනවා 16යි. නම් 4x බෙදීම 5 සමාන වෙනවා 16ට. මේ 5න් 4 කියන භාගයේ පරස්පරය වෙන්නේ 4න් 5. දෙපැත්තම 4න් 5න් ගුණ කරගන්නවා. මේ 4ට 4 කැපිලා යනවා. 5ට 5 කැපිලා යනවා. x වල අගය ලැබෙනවා. 4ට 4 එකයි 16ට 4 ඒවා 4යි 4 වරක් 5 20යි කියලා. බලන්න මේ ගණන් හතරම හරි ඇති. මම හිතනවා ඔයාලගේ හත් ගණන් හතරම හරි ඇති. දැන් ලියාගන්න මාතෘකාවක් වරහන් වර්ග දෙකක් සහිත සරල සමීකරණ විසඳීම. වරහන් වර්ග දෙකක් සහිත සරල සමීකරණ විසඳීම. වරහන් වර්ග දෙකක් තියෙන සරල සමීකරණයක් කොහොමද විසඳන්නේ කියලා තමයි දැන් අපි හොයලා බලන්න යන්නේ. හැබැයි මේ විසඳනකොට පුතේ අපි දැනගෙන ඉන්න ඕනි වරහන් වර්ග යෙදෙන අනුපිළිවෙල අපි දැනගෙන ඉන්න ඕනි. වරහන් වර්ග යෙදෙන අනුපිළිවෙල තමයි පුතේ මුලින්ම සුළු වරහන, ඊට පස්සේ සංගල වරහන, ඊට පස්සේ කොටු වරහන. එහෙමයි යෙදෙන්නේ. හරි? මෙයාට කියනවා අපි සුළු වරහනක් කියලා. සර් ලියා ගන්න ඕනේ දෙය තුන. එපා දැම්ම එපා. සංගල වරහන. මෙයාට කියනවා අපි කොටු වරහන කියලා. ලියා ගන්න මේ විදිහට තරු ලකුණක් දාලා. වරහන් වර්ග යොදා ගන්නා අනුපිළිවෙල. පහත දැක්වේ. වරහන් වර්ග යොදා ගන්නා අනුපිළිවෙල පහත දැක්වේ. මේක දැන් ලියා ගන්න මේක.
ඉවරයි නේද ලියාගෙන? ඉවරද? හරිද? හොඳයි. හරි සර්. හරි. මේ බලන්න. මම එක වරහණක් සහිත සරල සමීකරණයක් ඉස්සෙල්ලම විසඳන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා. මෙහි බලා ගන්න හොඳට. දෙක වාරයක් 2x එකතු කිරීම 1 සමානයි. සර් ඔව්. වෙන්නේ පේනද? බෝඩ් එක පේනද හසිදු? නෑ. කළු පාට වෙලා තියෙන්නේ. ඔව්. දැන් හරි. හරි. මේ වගේ සුළු වරහණක් සහිත සරල සමීකරණයක් විසඳනකොට එකක් වරහන් එකයි තියෙන්නේ මෙතෙන්දී. අපිට පුළුවන් පුතේ ක්‍රම දෙකකට මේ ගාන හදන්න. බලනවා අපි ඉස්සෙල්ලාම මේ දෙකත් එක්ක මේ 14 අනිත් පැත්තේ ඉන්න සංඛ්‍යාව මෙතන වරහන ගුණ වෙලා තියෙන සංඛ්‍යාවෙන් බෙදෙනවද කියලා බලනවා ඉස්සෙල්ලාම. බෙදෙනවද කියලා අපි ඉස්සෙල්ලාම බලන්න. බෙදෙනවා. මේ දෙකෙන් බෙදෙනවනේ 14 නේද? එහෙනම් අපිට පුළුවන් දැන් මෙතෙන්දී දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. හරිද? දෙපැත්තම අපිට ඉස්සෙල්ලාම දෙකෙන් බෙදන්න පුළුවන්. එතකොට මේ දෙකට මේ දෙක කැපිලා යනවා. මේ දෙකට දෙකේ 1යි 14ට දෙකේව 7යි. දැන් බලන්න මේ වරහන ඇතුලේ තියෙන ප්‍රකාශනය එකෙන් ගුණ කළාම එම ප්‍රකාශනයමනේ ලැබෙන්නේ වරහන් ඉවත් වෙනවා. නම් 2x එකතු කිරීම 1 සමාන වෙන්නේ 7ට. දැන් අපිට මෙතනින් එහාට ලේසියෙන් ගාන හදන්න පුළුවන්. එකතු කිරීම එක අනිත් පැත්තට යද්දී අඩු කිරීම එකක් බවට පත් වෙනවා. එහෙනම් 7න් එකක් අඩු වෙනවා 6යි. එහෙනම් x වල දෙගුණය සමාන වෙනවා 6ට. දැන් දෙපැත්තම දෙකෙන් බෙදනවා. එතකොට x වල අගය 3යි. ඔන්න එක ක්‍රමයක් පුතේ. අනිත් ක්‍රමය තමයි මේ දෙක වාරයක් 2x එකතු කිරීම 1 සමානයි 14ට. ඔයාට පුළුවන් මේක වරහන ඉවත් කරන්න ඉස්සෙල්ලාම. වරහන ඉවත් කරන්න පුළුවන්. වරහන ඉවත් කරන්න නම් එළියේ ඉන්න එක්කෙනාගෙන් ඇතුලේ තියෙන පද සියල්ලම ගුණ කරගන්න වෙනවා. එළියේ ඉන්න එක්කෙනාගෙන් ඇතුලේ තියෙන පද සියල්ලම ගුණ කරගන්න වෙනවා. Tamanට වඩා පැහැදිලි ලේසි ක්‍රමයකට ගණන් හදන්න පුරුදු වෙන්න. දැන් මෙතෙන්දි මේ එළියේ ඉන්න එක්කෙනාගෙන් ගුණ කරනකොට දෙවරක් 2x 4x එකතු කිරීම. දෙවරක් 1 2 සමාන වෙනවා 14ට. දැන් මේ එකතු කිරීම දෙක අනිත් පැත්තට යද්දී අපි දන්නවා 14න් දෙකක් අඩු වෙනවා. 14න් දෙකක් අඩු වුණාම 12යි පුතේ. එහෙනම් x වල 4 ගුණය සමාන වෙනවා 12ට. මෙතන ගුණ කිරීමකින් සම්බන්ධ වෙලා ඉන්නේ. දෙපැත්තම බෙදනවා 4ෙන්. එමනම් x වල අගය ලැබෙනවා අපිට 3යි කියලා. පැහැදිලිද ගත්තේ? ක්‍රම දෙකම හරි. ඔයාලට වඩා ලේසි උනේ කොයි ක්‍රමේද? ක්‍රම දෙකම ලේසියිද? Tamanට පහසු ක්‍රමයකට ගණන් හදන්න. තේරුණාද? එහෙනම් මුලින්ම අපිට වරහන් ඉවත් කරගෙන හදාගෙන යන්නත් පුළුවන්. නැත්නම් වරහන් ඉවත් කරන්නේ නැතුව මේ වරහන ගුණ වෙලා තියෙන සංඛ්‍යාවෙන් දෙපැත්තම බෙදෙනවා නම් බෙදලා. බෙදෙනවා නම් විතරයි බෙදන්න යන්නේ. හරි. බෙදලා එහෙම හදාගෙන යන්නත් පුළුවන් ගන්න. මේ ගණන් දෙක හදාගන්න ඉක්මනට.
හරිද? Tamanට ලේසි ක්‍රමයකට ගණන් හදන්න පුතේ. හරිද? නෑ සර් පොඩ්ඩ ඉන්න ෆෝන් එක කට් වුණා. සර් පේන්නේ නෑනේ. ඔය මයික් එක මේ හොඳයි. මකන්නද? හා සර්. පොඩ්ඩක් එහා පැත්තේ මකන්නද? මාස මයික් ඔෆ් කරගන්න. මේ ගානම දැන් අපි අත්දමු දැන් වරහන් දෙකක් තියෙනවා කියලා. වරහන් දෙකක් තිබුණොත් මොකද්ද කරන්න කියලා තමයි දැන් අපි හොයලා බලන්න යන්නේ. ඒක වැදගත් පුතේ. මෙන්න මේ ගාන බලන්න. මෙයා. ඔන්නෝම. හරි. මෙන්න මේ සමීකරණය වරහන් දෙකක් අඩංගු වෙලා තියෙනවා. වරහන් දෙකක් සහිත සරල සමීකරණය. එතකොට මේ සරල සමීකරණයක් අර මෙන්න මේ දැන් අපි ඉස්සෙල්ලා හදපු ගාන වගේම ලොකු වෙනසක් නැහැ. ලොකු වෙනසක් නැහැ. මෙතෙන්දී අපිට මේ ගාන ක්‍රම දෙකකට හදන්න පුළුවන් පුතේ. එක ක්‍රමයක් තමයි මේ පැත්තේ තියෙන මේ ප්‍රකාශනයට වරහනට එළියෙන් සම්බන්ධ වෙලා ඉන්න සංඛ්‍යා තිබුණොත් ඒගොල්ලෝ ඉස්සෙල්ලාම අනිත් පැත්තට පන්නගෙන ඉන්නවා. ඉස්සෙල්ලාම අනිත් පැත්තට ඒ කට්ටියව පන්නගෙන ඉන්නවා. හරි? අපි බලමු එහෙම පන්නලා මොකද වෙන්නේ කියලා. දෙක වාරයක් 3යි x ඍණ 1 අඩු කිරීම 5 මේ එකතු කිරීම එක අනිත් පැත්තට යද්දී අපි දන්නවා 3න් එකක් අඩු වෙනවා. 3න් එකක් අඩු වුනහම 2යි. දෙක වාරයක් 3යි x ඍණ 1 දැන් ඔයාට ඕනම් පුළුවන් පුතේ මේ ඇතුලේ තියෙන වරහණ ඉවත් කරගන්නත් පුළුවන් ඈ. ඇතුලේ තියෙන වරහණ ඉවත් කරගන්නත් පුළුවන්. මම ඒකට එපා කියන්නේ. මේ පල්ලෙහාට එන පියවර දෙකේදී ඔයාට තිබුණා මේ ඇතුලේ තියෙන වරහණ ඉවත් කරන්න. මෙතෙන්දී මේක ಗುಣ කරලා වරහණ එළියේ තියෙන එක්කෙනාගෙන් ඇතුලේ තියෙන පද ටික ಗುಣ කරලා මෙතන වරහණ ඉවත් කරගන්නත් තිබුණා. එහෙමත් පුළුවන්. හරි? දැන් මෙතන ඔයාට පේනවා ඇති මෙතන තියෙන දෙක මෙතනක් තියෙන දෙක. දෙන්නම දෙකෙන් බෙදන්න පුළුවන්. මම කරන්නේ මුලින්ම මේ දෙකෙන් බෙදනවා දෙපැත්තම. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. එකයි. එතකොට එක තමයි සමාන වෙන්නේ. මේ වරහණ දැන් අපි ඉවත් කරගත්තොත් 3 වරක් x 3යි x අඩු කිරීම 3 වරක් 1 3 අඩු කිරීම 5. දැන් මේ ටික මෙතෙන් මේ පියවර දෙකේදී සුළු කරලා තිබුණා නම් මේ වරහණ ඉවත් වෙලා මෙතන ප්‍රකාශනයක් ලැබෙන්නේ. එතකොට මේ ඍණ 3යි ඍණ 5යි දෙන්නගේ ලකුණු සමානයි. එහෙනම් සමානයි නම් අපි එකතු කරනවා. එකතු කරලා ඒ ලකුණම දානවා. 5යි 3යි 8යි ඍණ 8යි. දැන් ඍණ 8 අපිට අනිත් පැත්තට ගෙනියන්න පුළුවන් 3යි x සමාන වෙනවා. එකතු කිරීම 8ට. 1ට 8ක් එකතු වුනහම 9යි. එහෙනම් x වල 3 ගුණය සමාන වෙනවා 9ට. දෙපැත්තම 3ෙන් බෙදුවොත් එහෙනම් x වලගේ ලැබෙනවා 3යි කියලා. ඔන්න x වලගේ අපිට ලැබිලා තියෙනවා 3යි කියලා. දැන් අපිට මේ ගානම හදන්න පුළුවන් මෙහෙමයි. මේ ඇතුලේ තියෙන වරහණ ඉවත් කරලා එළියේ තියෙන වරහණත් ඉවත් කරලා සම්පූර්ණ ප්‍රකාශනයම සුළු කරලා අවසානයේ දක්වා යන්න පුළුවන්. ඒක මෙහෙම හදන්න. දෙක වාරයක් 3යි x ඍණ 1 අඩු කිරීම 5
එකතු කිරීම එක සමාන වෙනවා 3ට. මේ ඇතුලේ තියෙන වරහන් දෙකම අපි ඉවත් කරලා ඉමු ඉස්සෙල්ලාම. මේ මොනවා කරන්න ඉස්සර වරහන් දෙකම ඉවත් කරලා ඉමු. එතකොට ඉස්සෙල්ලාම ඇතුලේ තියෙන වරහන් තමයි අපි ඉවත් කරන්නේ. 3ෙන් ගුණ වෙනකොට 3x ඍණ 3. 3 1 3 අඩු කිරීම 5. මම අර කිව්වේ මෙන්න මෙතෙන්දී මෙන්න මේ දේ කරගත්තා නම් හරි කියලා. මේක මෙතෙන්දී කරලා තිබුණා නම් වැඩි ලේසි වෙනවා අපිට. හරි? දැන් මේක සුළු කරගන්න පුළුවන්. ඍණ 3යි ඍණ 5යි සුළු වුණාම ඍණ 8යි. එහෙනම් දෙක වාරයක් 3x අඩු කිරීම 8 එකතු කිරීම 1 සමාන වෙනවා 3ට. දැන් මෙතන මේ දෙකෙනුත් මේ වරහන් ඇතුලේ ගුණ කරනවා. දෙවරක් 3x 6x අඩු කිරීම දෙවරක් 8 16 එකතු කිරීම 1 සමාන වෙනවා 3ට. මේ ඍණ 16යි ධන 1යි සුළු වුණාම පුතේ ලකුණු අසමාන නිසා අඩු කරනවා. අඩු කළා වැඩි එක්කෙනාගේ ලකුණ දානවා. 6x ඍණ 15 සමාන වෙනවා 3ට. ඍණ 15 අනිත් පැත්තට යද්දි ධන 15ක් වෙනවා. එමනම් 3ට එකතු වෙනවා 15. 6x සමාන වෙනවා 18ට. x වල 6 ගුණය සමාන වෙනවා 18ට. දැන් දෙපැත්තම අපිට 6ෙන් බෙදන්න පුළුවන් x ලාගේ 3යි. ක්‍රම දෙකෙන් කොමන ක්‍රමයට හැදුවත් පිළිතුර වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ගණන් හදනකොට ඔයාට ලේසි විදිහට ඔයා ගණන් හදන්න. ඔයාට ලේසි විදිහටම ඔයා ගණන් හදන්න. තේරිච්ච ක්‍රමයට පහසු ක්‍රමයට ගණන් හදන්න. මේ ගණන් දෙකත් හදාගන්න. ඔය ගණන් දෙකත් හදාගන්න. හොඳයි රවිදු. රවිදු ඔයාලට ඉස්කෝලේ පන්ති පටන් ගන්න කීයටද? කිරියල්ලේ? ඈ? 9 නේ. හරි. ලීලි වරද? ක්‍රම දෙකම හදාගන්න. හරි මං දැන් නවත්තනවා ඊළඟට. මං නෝට් එකක් දෙන්න තියෙනවා. ඒ නෝට් එක දීලා නවත්තනවා අදට. හරි නේද? හරි. ලියා ගන්න මෙහෙම පුතේ. මෙහෙම ලියා ගන්න. වරහන් දෙකක් අඩංගු. වරහන් දෙකක් අඩංගු. වරහන් දෙකක් අඩංගු. සරල සමීකරණ විසඳීමේදී වරහන් දෙකක් අඩංගු සරල සමීකරණ විසඳීමේදී පළමුවෙන්ම වරහනට පිටතින් වූ පදයෙන්
දෙපසම බෙදා සර් කියන්නකෝ. වරහන් දෙකක් අඩංගු සරල සමීකරණ විසඳීමේදී වරහනට පිටතින් වූ පදයෙන් දෙපසම බෙදා පසුව ලැබෙන ප්‍රකාශනය සුළු කිරීමෙන්ද අවසාන පිළිතුර ලබාගත හැක. ආපහු කියන්නකෝ. පසුව ලැබෙන ප්‍රකාශනය සුළු කිරීමෙන් අවසාන පිළිතුර ලබාගත හැක. නැතහොත් වරහන් ඉවත් කර ලැබෙන ප්‍රකාශන සුළු කිරීමෙන්ද අවසාන පිළිතුර ලබාගත හැක. හරි නේද? හරි සර්. හරි. සර්. දැන් මෙන්න මේ අභ්‍යාසය ඔයගොල්ලෝ දැන් සෙනසුරාදාට මම ආයි පන්තිය තියෙන්නේ. සෙනසුරාදා උදේ 7 ඉඳන් 9 වෙනකම් පුතේ පන්තිය තියෙන්නේ ආයි. ඒ සෙනසුරාදා සම්බන්ධ වෙනකොට සමීකරණ පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසයට සහ 15යි 1 අභ්‍යාසයට උත්තර ලියන්න ඕනි. මේ සෙනසුරාදාට අපි මේ සමීකරණ පාඩම ඉවර කරනවා. සමගාමී සමීකරණ කොටසත් කරලා සමීකරණ පාඩම ඉවර කරනවා. ඒ වගේම ඔයාලා සෙනසුරාදා හරියටම 7ට සම්බන්ධ වෙන්න 7 ඉඳන් 9 වෙනකම් මම පන්තිය කරනවා. ඊළඟ දවසේ වෙනකොට අපි ත්‍රිකෝණයක කෝණ කියන පාඩම කරනවා. හරි? මේ දවස් ටිකේ අනිවාර්යෙන් පන්තියට සම්බන්ධ වෙන්න. මොකද බොහෝ විට දවසෙන් පාඩම් ඉවර වෙන පාඩම් ටිකක් තමයි තියෙන්නේ. සර් අන්තිම 7 ඉඳන් 9 ඔව් 7 ඉඳන් 9 වෙනකන් තියෙන්නේ. 7 ඉඳන් 9 වෙනකන් තියෙන්නේ. දවසකින් පාඩම් ඉවර කරන්න පුළුවන් පාඩම් ටික තමයි මම ඉස්සෙල්ලම කරලා ඉවර කරන්නේ. අවසානයේදී පතහා නිර්මාණ කොටස කරන්නේ. ඒක ටිකක් අපිට ගොඩාක් ක්‍රියාකාරකම් වලින් තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා මම අන්තිමට මේ පාඩම තෝරගත්තා. අපි මුලින් මේ පාඩම් ටික කරලා ඉමු. හරි? දැන් පන්තිය නවත්තනවා. ලබන සෙනසුරාදා 7ට සම්බන්ධ වෙන්න. සර් සෙනසුරාදා තව පන්තියක් තියෙනවනේ. හරි ඒක පොඩ්ඩක් ඉස්කෝලේ ළමයි ටික මත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්න. අනික් කට්ටිය අයින් වුණාට ගැටලුවක් නැහැ. ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. හරි. ආයිබෝවන්.